ගම්මැද්ද දම් සවිය පෝසත් ගුණැති මිනිසත් සමාජයකට. තෙරුවන් සරණයි. සුවබර උදෑසනක්. අද ගම්මැද්ද දම් සවිය සදහම් සාකච්ඡාව අපි ඔබට ඉතාමත් ආදරණීය යුතුව මේ විදිහට හිමිතර උදෑසන තිරණ කරනවා. අපි දන්නවා මේ මොහොතේ මේ කාල සීමාව තුළ අපි අභියෝගාත්මක වටපිටාවක් ඒ වගේම තමයි ප්‍රශ්නකාරී වටපිටාවක් ඇතුලේ තමයි ජීවත් වෙන්නේ. ජීවිතය කියන්නේම අභියෝගයක්. ජීවිතය කියන්නේම ගැටලුවක්, ප්‍රශ්නාර්ථයක් කියන කාරණා අපි දන්නවා. හැබැයි අපි විශේෂයෙන්ම මේ ගිහි ජීවිතය ඇතුලේ එදිනදා දෛනික ජීවිතයේ අපි මේ මුහුණ දෙන ප්‍රශ්න ගැටලු වලින් මේ බැහැරව අපට අපේ ඉදිරියක් ගැන හිතන්න අපහසුයි, අමාරුයි. මේ මොහොතේ අපි හමුවේ තියෙන අභියෝග ප්‍රශ්න වලට අපි විසඳුම් සොයාගත යුතු වෙනවා. ඒවා කෙටි කාලීන විසඳුම් වෙන්නට පුළුවන්, දීර්ඝ කාලීන විසඳුම් වෙන්නට පුළුවන්. ඒ විසඳුම් සොයාගෙන යද්දී අපි සොයන මග, අපේ විසඳුම කරා අපි යන මග බොහොම නුවණින් දැකිය යුතු වෙනවා. ඒ නිසා අපි හිතුවා අද ගම්මැද්ද දම් සභාවේ සඳහම් සාකච්ඡාව තුළ මේ අභියෝග ජය ගන්නට, මේ අභියෝග වෙනුවෙන් මුහුණ දෙන්නට කොහොමද අපි අභියෝග කළමනාකරණය කරගන්නේ කියන කාරණාව පිළිබඳව අද සාකච්ඡා කරන්නට ඉතාමත් කාලීන මාතෘකාවක් විදිහට මේ ගැන අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතාමත් ගෞරවයෙන් යුතුව අද සාකච්ඡාවට ආරාධනා කරන්නට යෙදුණා රාජකීය පඬිත පූජ්‍ය නීතියගම චන්දිම අපේ කරුණානිධි ස්වාමීන් වහන්සේට වහන්සේ ඉතාමත් ගෞරවයෙන් පාදාභිවන්දන අපේ හැමදෙරම පිළිගන්න ලබනවා. තෙරුවන් සරණයි හැමදෙනාට. අපේ හැමදෙරෝනේ දැන් මේ කාලය මේ වකවානුව ගැන අපි අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍යතාවයක් නැහැ. සමහරක් වෙලාවට අපිව නරඹන, අපිව බලන ඔබ හිතන්න පුළුවන් මේ ධර්ම සාකච්ඡාවක් බලාපොරොත්තු වෙන්නේ, මේ දහම් මාතෘකාවක් බලාපොරොත්තු වෙන්නේ මේ මොකද්ද කතා කරන්නට යන්නේ කියලා. හැබැයි අපි මේ හැමදේම කතා කරන්නේ ධර්මයේ තුල පිහිටලා. දහම තුල ඒ මඟ පෙන්වීම අරගෙන තමයි අපි ඔබ හමුවේ තිබෙන ප්‍රශ්න සහ රට හමුවේ තියෙන ප්‍රශ්න සාමයට විසඳුම් කොහොමද හොයන්නේ කියලා කතා කරන්නේ. අපි හමුදුනේ දැන් මේ කාලේ ගත්තට පස්සේ මිනිස්සු ගොඩක් ප්‍රශ්න එක්ක ඉන්නේ. අංක 1ට මානසික වශයෙන් අපි යම් ව්‍යාකූල තත්වයක ඉන්නවා. මේක කොතනින් කෙලවර වේද, මේ ප්‍රශ්නය කොයි විදිහට දේශපාලනික පැත්තේ විසඳුමක් වේද නැත්නම් වෙනත් විදිහේ විසඳුමක් වේද, සහ විශේෂයෙන්ම අංක 1ට මිනිසුන්ගේ මේ බඩගින්න, බඩට දැනෙන්න පටන් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ දෛනික ජීවිතයේ අවශ්‍යතාව සපුරා ගන්නට නොහැකි වෙලා තියෙනවා. මේත් එක්ක මිනිසුන්ට හිතන්න බෑ, අනාගතය අවිනිශ්චිතයි. මේ తত্ত্বය කොහොමද අපි කළමනාකරණය කරගන්නේ? කුටුම්බය ඇතුලේ, ගේ ඇතුලේ මේ තියෙන ප්‍රශ්නය අපි කොහොමද විසඳ ගන්න අවශ්‍ය කරන පසුබිම් හදාගන්නේ? කොතනද අපට වැරදිලා තියෙන්නේ? කොහොමද අපි වැරද්ද කළමනාකරණය කරන ඉස්සරහට යන්නේ? මෙතනින් අපි සාකච්ඡාව ආරම්භ කරමු. ඔව්, සිංහල අලුත් අවුරුද්දත් ඉවර වෙලා වෙසක් මාසේ පටන් ගන්න ලෑස්ති වෙනවා. ඉතින් හිමිදිරි උදෑසන සිරස දම්සවිය වැඩසටහනට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ඔබතුමාටත් ඒ වගේම අධ්‍යක්ෂක මණ්ඩලයටත් තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලෝකෙ හැම දිනාටම සුවපත් වෙන්න, ඉදුක් වෙන්න මේ කුසල ශක්තිය පාරමිතාවක්ම වේවා යන සත්පුරුෂ ප්‍රාර්ථනාවක් හිමිදිරි උදෑසන ප්‍රාර්ථනා කරනවා. අද ටිකක් හරි වෙනස් දවසක්. වෙනදා අපි ධර්ම සාකච්ඡාව කළේ වටාපතක් අතේ තියාන, අද ඒක නැහැ. ඒට හේතුව තමයි අද භික්ෂුවට දෙතිස් කතා වලින් එකක් තමයි දේශපාලනය කියන්නේ. නමුත් කතා කරන්න වෙන තැන් ඇති. මොකද අනුජ් මහත්මයාගේ ප්‍රශ්නය ඇතුලේ තිබුණේ මේ පවතින ගැටලුව කොහොමද අපි කුටුම්බ ජීවිතය තුළ निराකරණය කරගන්නේ කියන එක. ඉස්සෙල්ලා මම කැමති විවෘතව මම යෝජනා කරනවා සිරස ආයතනයේට මේකේ සියලු වගකීම් මම දරන නිසා කිසිම සංස්කරණයක් නැතුව මේක මේ විදිහටම යවන්න අනිවාර්යයෙන්ම. මගේ යෝජනාව නම් අපි ප්‍රශ්නේ වටින් අත ගාලා හරියන්නේ. ප්‍රශ්නේ ඇත්තටම කතා කරන්න ඕන. මෙච්චර දවසක් අපි කතා කළේ නිකන් වහින් හොරෝ. එහෙම බෑ. මේ ඇත්තටම මගේ රටේ තියෙන ප්‍රශ්නේ තමයි මිනිස්සුන්ට කන්න නැහැ. මිනිස්සුන්ට යන්න නැහැ. මිනිස්සුන්ට ලයිට් නැහැ. මිනිස්සුන්ට වතුර නැහැ. තව ටික දවසක් යනකොට මිනිස්සුන්ට හුස්ම නැති වෙයි. ඒ තරම් මිනිස්සු පීඩනයක ඉන්නේ. ඇත්තටම මොක තමයි මම දන්න උතුමගෙන් අහන ප්‍රශ්න කියලා. මේක කුටුම්බ ජීවිතය තුළ කොහොමද निराකරණය කරගන්නේ?
ඒකට මොකද්ද ධර්මයේ තියෙන පිළිසරණ කියන එක තමයි ඔබතුමාගේ ප්‍රශ්නය. ඉස්සර තේරුම් ගන්න ඕන මනෝජ් මහත්මයා කුටුම්බිය කියන්නේ මොකක්ද කියලා. එහෙමයි. කුටුම්බි ජීවිතයක් ඇතුලේ තියෙනවා ඒක ගෙදරක් නෙවෙයි. රයිට්? ඒ ගෙදරකට අපි කියනවා ගඩොල්, වැලි, සිමෙන්ති, වතුර, බදාම එකතු කරලා හදන බිල්ඩින් එකක්. නේ? ඒක ගෙදරක්. මගේ යෝජනාව කුටුම්බි ජීවිතය කියලා කියන්නේ නිවසක්. රයිට්? ඒක නිවස කියන එකක්, ගෙදර කියන එකක්. ගෙදර හදන්නේ කෘත්‍රිම ද්‍රව්‍ය වලින්. ඒකට හිත් නැහැ. ඒකට තියෙන්නේ ආම්පන්න ටිකක් එකතු කරලා දකින්න කෙනෙක් කියන හරි ලස්සනයි කියලා. එහෙමයි. කුටුම්බි ජීවිතය කියලා කියන්නේ සෙනෙහස, දයාව, මෛත්‍රිය, ඉවසීම, අන්‍යෝන්‍ය විශ්වාසය සහ එකිනෙකාට කරන කැපකිරීමට කියන නිවස කියලා. එහෙනම් මේ සෙනෙහස නැති වෙන්න එක හේතුවක්, ආදරය නැති වෙන්න එක හේතුවක්, බැඳීම නැති වෙන්න එක හේතුවක්, අන්‍යෝන්‍ය විශ්වාසය නැති වෙන්න එක හේතුවක් වෙනවා. මොකක්ද? ආර්ථිකය. එහෙනම් ගේ තුළ ආර්ථික ප්‍රශ්නයක් නිර්මාණය වෙනකොට ඒ නිවස ඇතුලේ තියෙන සෙනෙහස, දයාව, මෛත්‍රිය, ඉවසීම සහ අන්‍යෝන්‍ය විශ්වාසය පෑල දොරින් පලා යනවා. ආන්ගේ පලා යාමේ ප්‍රතිඵලය තමයි මමත් ඔබත් දකින්නේ වර්තමාන මේ ශ්‍රී ලාංකික සමාජය ඇතුලේ අර ගෝල්ෆේස් එකෙත්, පාර අයිනෙත්, පාරවල් වහන තැනත්, බස් හෝල්ට් එකෙත්, සෙඩ් එකෙත්, ගෑස් පෝලිමෙත්, කිරිපිටි පෝලිමෙත් මා දකින්නේ ඒ සෙනෙහස අහිමි වීමේ මාර්ගය. ප්‍රශ්න එක. මිනිස්සුන්ට ඕන තරම් සල්ලි තියෙන්න පුළුවන් මනෝජ් මහත්මයා. කොළඹ ජීවත් වෙන අම්ම කෙනෙකුට මම හිතනවා විශ්වාස කරනවා රුපියල් 500ක් ඇති අතේ. ප්‍රශ්නේ 500 නැති එක නෙවෙයි. මොකක්ද? 500ට ගන්න කිරිපිටි නැති එක ප්‍රශ්නේ. අතේ 1000ක් ඇති. ත්‍රිවිල් එකක් එලවන මහත්මයා ගත්තේ රුපියල් 1500 ඇති. මගේ යෝජනාව 1500ක් අතේ තිබුණට 1500ක තෙල් ගහගන්න සෙඩ් එකේ තෙල් නැති එක. එහෙනම් ප්‍රශ්නේ සල්ලි නැති එක නෙවෙයි. මොකක්ද? සල්ලි තිබුණා හැබැයි භාණ්ඩයක් ගන්න නැහැ. එහෙනම් ඒ භාණ්ඩය ගන්න නැත්නම් ගේ ඇතුලේ බඩගින්න හැදෙනවද නැද්ද? එහෙමයි. එයා ත්‍රිවිල් එක දුවලා තමයි දරුවට අරන් ගියේ. පැන්සල පෑන පොත වෙන්න පුළුවන් නේ. ලෙඩ හැදිලා ඉන්න අම්මට බෙහෙත් ටික ගත්තේ ත්‍රිවිල් හයර් එක දුවලා වෙන්න පුළුවන් නේ. තමන්ගේ බිරිඳගේ අසනීපට බෙහෙත් ටික ගන්න ඇත්තේ ත්‍රිවිල් එක එලවලානේ. තමන්ගේ දරුවට පිටරට ඉගෙන ගන්නවා නම් එයාට පුංචි මුදල යවුවේ තාත්තා ටැක්සි එක දුවලා වෙන්න පුළුවන් නේ. ඒක නැතිකම නිසා නෙමෙයිද සෙනෙහස අහිමි වෙන්නේ? ඕන් ඔය සෙනෙහස අහිමි වෙනවට කැමති නෑ කුටුම්බිය ඇතුලේ ඉන්න ප්‍රධාන දෙන්නා. ඒකට කියනවා අම්මයි තාත්තයි කියලා. තාත්තා කැමති නෑ, අම්මා කැමති නෑ මේ සෙනෙහස අහිමි වෙනවට. දැන් එයා හොයන්නේ මොකද්ද? ගෝල්ෆේස් එකට ගිහින්. හොයන්නේ සෙනෙහස දීපියව අපිට කියලා. ඒ කියන්නේ මගේ දරුවගේ බඩගින්න නෙවපියව. ඇයි? බඩගින්න ඉන්න එක තුල තමයි සෙනෙහස අහිමි වෙන්න පටන් ගන්නෙ. ඇයි? දරුවා අඬනකොට තාත්තට දරා ගන්න බෑ. එහෙනම් කුටුම්බි ජීවිතය ඇතුළට ප්‍රශ්නේ ආවේ සල්ලි නැතිකම නිසා නෙවෙයි. ආර්ථිකය කැඩිච්ච නිසා නෙවෙයි. මොකක්ද? අවශ්‍ය කරන භාණ්ඩ මෙරටේ අහිමි වීම නිසා. මගේ යෝජනාව ඒ භාණ්ඩ අපිට ඕන උනේ පිට රටකින් අපි ඒ බඩු ආයනයනය කරපු නිසා. අපේ රටේ තෙල් හදන්නේ නැහැ. අපේ රටේ තෙල් නිදි නැහැ. එහෙනම් අපේ රටේ පාන් පිටි නැහැ. අපේ රටේ චූම්පාන් වාහනේ තියෙනවා. හැබැයි ඒක ඇතුලේ තියෙන ආහාර ටික අපේ රටේ හැදුවට ඒකට ඕන කරන පිටි ටික ගෙනාවේ අපි පිට රටේ. එහෙමයි. එහෙනම් පිට රටකට අපිට රුපියල් වලින් ගණදුණු කරන්න බෑ. අපිට තියෙන්න ඕන මොනවද? ලෝකෙම ගණදුණු කරන මුදලක් තියෙන්න ඕන. ඒකට කියනවා අපි තේරෙන සිංහලෙන් කිව්වොත් අපට ඕන ඩොලර්. එහෙනම් කුටුම්බි ජීවිතය ඇතුලේ පාවිච්චි කළේ රුපියල්. හැබැයි රුපියලට ගත්ත භාණ්ඩ ගෙනාවේ රාජ්‍යයක් විසින් ඩොලර් වලින්. එහෙනම් මම රුපියලට සාධාරණයක් කොට භාණ්ඩ මිලදී ගත්තා නම් ඒ භාණ්ඩ මට අලෙවි කළේ රාජ්‍යයකින් නම් ඒ රාජ්‍යයට මුදල් නැත්තම් කවුද වගේ කියන්න ඕන?
කුටුම්බ ජීවිතේ? අම්මද? තාත්තද? නෑ. එහෙම එකට වගේ කියන්න ඕන පාලකයෝ. එහෙනම් පාලකයාගේ අතින් මේ සරුංගලය ගියාට පස්සේ පාලකයා කොටු කරගෙන හිටපු අශ්වයා ගාලෙන් ගියාට පස්සේ ස්ථාලේ වහලා වැඩක් වෙන්නේ නෑ. ආන් ඒ ගියපු දුක තමයි අපේ දෙමව්පියෝ මේ වෙනකොට විඳවන්නේ කුටුම්බ ජීවිතයක් ඇතුලේ. කුටුම්බ ජීවිතයක් ඇතුලේ ගෙවන්නේ අම්මගේ වැරද්දක් නෙවෙයි, තාත්තගේ වැරද්දක් නෙවෙයි. මේක පාලකයන් විසින් පාලනය කරගන්න බැරි වෙච්ච වැරද්ද. අද පුංචි පැල්පතට මේ ප්‍රශ්න ගිහිලා තියෙනවා. පුංචි පැල්පතට මේ ප්‍රශ්න ගිහිලා තියෙනවා. මනෝජ් මහත්මයා ආර්ථික විශේෂඥයෝ මේ ගැන කතා කළා. මාද මේ ප්‍රෝග්‍රෑම් එකට එන්න කලින් සිරස සටන වැඩසටහන් කීපයක් ඇහුවා. තව තිබුණා සාකච්ඡා දෙකක් අර හවස ප්‍රවෘත්ති යන්න කලින් මහත්මයෙක් කරන වැඩසටහනක් තිබුණා. මේ වැඩසටහන් කීපයක් ඇහුවා. ඒක ඇතුලේ ආර්ථික විශේෂඥයෝ වෙදින් කියනවා මට මහා පුදුමයක් හිතුණා මේ ආර්ථික අවපාත ආර්ථික ප්‍රශ්නය එනවා අපි සූදානම් වෙන්න ඕන කියනවා විශේෂඥයෝ. විශේෂඥයෝ කියනවා. ඔවුන් කියද්දී අත්නෝමතිකව මේක පාලනය කරන්න ගියාම සියල්ලද මහා බ්‍රහ්මයා මම කියලා හිතන්න ගියොත් මහත්මයා මේක කරන්න බෑ. ඔක්කොම දන්නේ මමයි. මට වඩා කෙරුමෙක් ඉන්නවා යයි අධිමානසිකත්වයකින් පාලනය කරන්න ගියොත් පවුලක් නෙවෙයි මේක රටක්. ආන්ගේ පාලනයකට ගිහිල්ලා පාලනය කළ නිසා තමයි මේ ප්‍රශ්නය කුටුම්බ ජීවිතය ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. මම අපේ හැමදෙරම මෙහෙම ඇහුවොත් දැන් අපි දන්නවා අපේ රටේ පහළ ඉඳලා ඉහළටම විවිධ ස්තරවල නායකයෝ ඉන්නවනේ. විවිධ ශේෂ්ත්‍ර තිබෙනවා. එතකොට දැන් විශේෂයෙන්ම රාජ්‍ය නායකයෙක් නැත්නම් ඒ පරිපාලන ශේෂ්ත්‍රයේ ඉන්න නිලධාරියෙක් අතර වාස අපි හැමෝම මේ රටේ ප්‍රධාන වශයෙන් බුදුදහම මූලික කරගෙන මේ රටේ සංස්කෘතිය හැදිලා තියෙන්නේ. හැමදේම වගේ ධර්මය බුද්ධහමත් එක්ක ගොඩනැගුණු සංස්කෘතියක් තියෙන්නේ. සෙසු ධර්ම වල ආభాෂත් අපි ගන්නවා. දැන් භික්ෂුන් වහන්සේලා නිතරම නිවැරදිව රාජ්‍ය පාලනයට වෙන්න පුළුවන්, ජීවිත මිනිසුන්ගේ දිනදා කටයුතු වෙන්න පුළුවන් මේවට උපදෙස් ලබා දෙනවා අපේ හාමුදුරනේ. හැබැයි දැන් සමහරක් වෙලාවට අපි දකින දේ තමයි ඒවා තමන්ගේ අරමුණු ඉලක්ක කරා එන්නට විතරයි භික්ෂුන් වහන්සේලාගේ මඟ පෙන්වීම ගන්න. එතන එහාට භික්ෂුන් වහන්සේලා මොකද්ද කියන්නේ කියන කාරණාව ඒ අදාළයි අහන්නේ නැහැ. උන්වහන්සේලා උපදෙස් ගන්නෙ නැහැ. භික්ෂුන් වහන්සේලා සමහරක් වෙලාවට එතනින් පස්සේ අතාරිනවා. ඒ කියන කෙනාව. දැන් ඇයි මේ වාගේ නිර්මල දහමක් තියෙද්දි අපි කතා කරනවා දශදාජ ධර්ම ගැන කතා කරනවා. හැබැයි මේ දේවල් මේ ඔබ වහන්සේ කියන ওই විදිහට පාලකයෝ පිළිපදිනවා නම්, නායකයෝ පිළිපදිනවා නම් මේ වාගේ අපි ඇවිල්ලා බිත්තියට හේතු වෙනවද? මනෝජ් මහත්තයා ඔකට හරි ලස්සන කතාවක් තියෙන අර කාර්ය කරන තුරු කාගිත් රැවටිල්ල මාරුව බල බලා සිත යට කැරකිල්ල. බුදුදහම බොහෝ පාලකය පාවිච්චි කළේ ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීම සඳහා පමණයි. ඔවුන් රට වෙනුවෙන්, ඔවුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන්, ජාතියක අභිවෘද්ධිය වෙනුවෙන් බුදුදහම පාවිච්චි කළා නම් මම දකින ශ්‍රේෂ්ඨතම නායකයා තමයි දිවන්ගත අනගාരിക ධර්මපාලුත්තමයා. ඔහු ප්‍රායෝගිකවම බුදුදහම අරගෙන ඔහුගේ අරමුණු කරා ගියපු නායකයෙක්. කරු කරන්න. දේශපාලනයක් තුළ මම මේ අවස්ථාවේදී තාම කෘතවේදීව සඳහන් කරනවා මාවරවැල්ලේ බද්දිය හාමුදුරුවෝ එක ස්ටේජ් එක කතා කරන උන්වහන්සේ මූණ ඉස්සරහම සියලු පාලකයෝ තියාගෙන අපි ඔබතුමාලට මෙච්චර කාලයක් බණ කිව්වා, ඔබතුමාලගේ රජගෙදරට වෙදින් අපි බණ ටික කිව්වා, අපි මෙහෙම කරන්න කිව්වා, කෝ ඔබතුමාලා කළා? මනෝජ් මහත්තයා සුදු ඇඳගෙන හැමෝම මල්ලට්ටි අතේ ගත්තට හිත සුදු නැති බව අපේ මිනිස්සු මතක තියාගන්න ඕනේ. හැමෝම ආසයි ඔබතුමාලගේ මාධ්‍යයත් පෙන්නනවනේ මේ අරයක් බලන්න ගියා, මෙයා බලන්න ගියා, අර උන්වහන්සේ බලන්න ගියා කියලා කියනවනේ. ඔය ඔක්කොම මනෝජ් මහත්තයා රඟපානවනේ. එහෙමයි. ඇත්තටම කරන්නේ ඕකනේ. හරිම හිරිකත විලිලැජ්ජ නැති වැඩක් නේ. මේ රංගපාපේකේ ප්‍රතිඵලය තමයි මේ දැන් අපි විඳින්නේ. ඉස්සර රජවරුන්ට නියෝග නිකුත් කළේ හාමුදුරුවෝ.
ඒ නිසා හාමුදුරනක සංඝරාජ කියලා. එහෙමයි. සංඝරාජ හාමුදුරුව නියෝගයක් දුන්නොත් එහෙම රජුරන්ට හීන්දාඩි දානවා. අද ශ්‍රීමත් මහානායක හාමුදුරුවන් වහන්සේලා තුන්නමයි කාරක සභාවල ඉන්න සාමින් වහන්සේලායි නියෝග නිකුත් කරන ලිපි නිකුත් කළාමත් ප්‍රතිචාර දක්වන්නත් මේ යක්කුන්ට යන දවස් ගන්න. ඇයි? ඔවුන් දන්නවා විවස්ථාවෙන් මට අවුරුදු 5ක බලයක් උරුම වෙලා තියෙනවා. අවුරුදු 4මාරකින් මම මේක විසිරුවාම ආපහු මේ ගොන් රැළ ටික ආපහු අඬන්න පුළුවන් කියලා. සමාවෙන්න ඕන හිමිදුරු දැසන මම කිව්වට මේක කිය යුතු භාෂාවෙන් කියන්න ඕන තේරුම් ගන්න. මේ ඉන්න සෙට් එකම දන්නවා මනෝජ් මහත්තයා මුන් අන්දන්න පුළුවන් මාස 6කින් කියලා. මම ඔබට යෝජනා කරනවා මට අවුරුදු 36යි. මම මේ රටේ ප්‍රධාන පුටු 3ක් වෙනස් වෙච්ච අවස්ථා දකිනවා. එක් අවස්ථාවක් දෙක බැගින් එදා මම පාසල් අධ්‍යාපනය තමන්නවැව කියන ග්‍රාමීය පාසල ඉගෙන ගන්න පුංචි දරුවෙක් වශයෙන් උත් මම රචනාවක් ලිව්වා සංවර්ධනය වෙමින් පවතින පුංචි මුතු ඇටයක් කියලා. අද මට අවුරුදු 36යි. මම බණ කියන සයින්හස කෙනෙක්. මම අදත් මගේ දායකයන්ට කියනවා සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාවක් කියලා. අම්මගේ බඩෙන් ඉපදිච්ච දවසේ ඉඳලා පාලන තන්ත්‍රයේ බැල්කෙනියේ ඉඳගෙන බලපු මිනිස්සු මෙරටේ නායකයෝ වෙලා දතුත් හැලිලා කෙසුත් සුදු වෙලා හමත් රැලි වැටිලා ඇවිද ගන්න බැරුව හැරමිටියක් අතේ ඇතිව නොයවා කෙනෙකුගේ අතක එල්ලිලා ගිහිල්ලා හරි කියනවා තව 5ක් මට දෙන්න මම මේක හදලා දෙන්න. පාත්‍ර විලි ලැජ්ජා නැනේ. 77ක් හදන්න බැරි වෙච්ච මිනිහා කොහොමද දෙන්නේ? 5කින් හදන්නේ. ඇයි? අඳිනවා ඇඳිල්ලක් මනෝජ් මහත්මයා. මොකේ හරි වැරද්දක් ඉන්න. මගේ නම් යෝජනාව මෙරට ශ්‍රී ලාංකික මිනිස්සුන්ගේ රටක් මේක. ඒකේ මහ ජාතිය සිංහල. ඒකේ මහා ආගම බෞද්ධ. ඒ නිසා අපිට පුළුවන් නම් රජුන් ඇමති යන් නලවන මිහිරි මුසාබස් කොහින්ද නැලවිය යුතු කාලයක් නෙවෙයි මගේ රටට මේ උදා වෙලා තියෙන්නේ. මගේ යෝජනාව මේක ගොඩ ගන්න බැරි රටක් නෙවෙයි. මේක ගොඩ ගන්න පුළුවන්. නිදහනේ උඩ ඉඳගෙන හිඟා කන මිනිස්සු ඉන්නවනම් ඒ හිඟන්න ඔක්කොම ටික එලවලා දාන්න ඕන. මේක මහා නිදහනය. මේකෙන් ගොඩ එන්න බැරි නම් ලෝකෙ ගොඩ එන්න පුළුවන් රටක් නෑ මනෝජ් මහත්මයා. ගොඩ එන්න පුළුවන්. හැබැයි මගේ යෝජනාව නම් මේක ඔබේ වචනය කිව්වොත් මට සමා වෙන්න පැවිද්දෙකුට නුසුදුසු වචනයක් වෙන්න ඇති. මේක යන් ජෙනරේෂන් එකට හැරෙන්න ඕන. එහෙමයි. සියලුම තැන්වල භික්ෂුවක් බණ කියනවා නම් ඒ බණ කියන භික්ෂුව අඩුම තරමේ ධර්ම විනය දෙක අධ්‍යයනය කරපු සයින්හස කෙනෙක් වෙන්න ඕන. මේ රටේ යම් ප්‍රධාන ධූරයක් දරන කෙනෙක් නම් ඔහු සිංහල භාෂාව සහ දමළ භාෂාවත් ඉංග්‍රීසි භාෂාවත් කියන භාෂා තුන චතුර ලෙස හසුරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන මනෝජ් මහත්මයා. ඒක තමයි මේ රටේ තියෙන ප්‍රශ්න ලස්සනට අපිට හසුරවන්න පුළුවන්. භාෂාව අපි දියුණු කරගන්න ඕන. තුන්වෙනි කාරණාව තමයි අපි හැමෝම ගැන දකින්න ඕන මේ හැමෝම ඉන්නේ මිනිස්සු කියලා. මේ පාලකයෝ තමයි අපේ රටේ ලස්සන පාට දාලා සරුංගලයක් හදලා කිව්වා පාට වැටිච්ච සරුංගලේ හරි ලස්සනයි කියලා. ඒ නිසා වුන් මේ රට බේද කළා. මොන වගේද බේද කළේ? ಜಾති බේද කළා, ආගම් බේද කළා, වර්ග බේද කළා, උස්මිටිකම් බේද කළා, ධනවත් බේද කළා, පොසත් බේද කළා, උඩරට බේද කළා, පහතරට බේද කළා. කරලු මොකද කිව්වේ? උන් කිව්වා උඹලගේ එකෙක් අරක නියෝජනය කරන්න යවාපල්ලකෝ කිව්වා. ඒකම අපේ මිනිස්සුත් ඇඳගත්තා. ඒක තමයි අපේ රට ගහපු හේනේ. මගේ යෝජනාව නම් ශ්‍රීමත් මහානායක හාමුදුරුවෝ
වහන්සේලා නිකුත් කරන නියෝජනයක් නිවේදනයක් කනකටවත් මායිම් කරන්නේ නැති යම් පාලකෙක් සිටිත්නම් පළවන වතාවේදී බුදුදහමට අනුව සමාව දෙමු. දෙවෙනි වතාවටත් අපි සමාව දෙමු. තුන්වෙනි වතාවේදීත් අපි සමාව දෙමු. හතරවෙනි වතාවේදී අපි පත්තනි කුච්චිත කර්මය හෝ බ්‍රහ්ම දණ්ඩනය පනවමු. ඒ කියන්නේ ඔවුන් දෙන දානය අපිට එපා කියලා අපි ප්‍රතික්ෂේප කරමු. ඒ කියන්නේ අපි ඔවුන්ගේ ආගමික වැඩවලට යන්නේ නැත. බ්‍රහ්ම දණ්ඩනය පනවමු. අපි ඔවුන් සමග සාකච්ඡා කරන්නේ නැත. හෙට ඕක මේ රටේ ක්‍රියාත්මක වුණොත් මනෝජ් මහත්මයා දාඩිය නොදාන ඒසි කාමර ඇතුළේ ඉන්න මිනිස්සුන්ට දාඩි දාන්න පටන් ගන්නවා. අපේ හඳුන්නේ දැන් ඔබ වහන්සේ දැන් එහෙම කියද්දී ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාට මොකද්ද මේ මොහොතේ ජනතාව වෙනුවෙන් කරන්න තියෙන දේ සහ අවුම්කම් නොදෙනවා නම් මොකද්ද කරන්න පුළුවන් කියන කාරණා ඔබ වහන්සේ කිව්වේ මොකක් අනාගතය ගැන හිතලා. දැන් මට ඔබ වහන්සේගෙන් අහන්න තියෙන කාරණාව තමයි මෙච්චර දේවල් භික්ෂුන් වහන්සේලා කරන්න අවශ්‍ය නැහැනේ. අපේ සමාජය ආධ්‍යාත්මික වශයෙන් පෝෂණය වෙලා තියෙනවා නම් අපේ නායකයෝ ආධ්‍යාත්මික වශයෙන් පෝෂණය වෙලා තියෙනවා නම් මෙච්චර වෙරවීරිය කරන්න ඕනේද අපේ හැමතුරුනේ? මනෝජ් මහත්තයා මුන් බණ අහන්නේ නැහනේ. මුන් ඉස්සරහ සුදු රෙද්දෙන්දගෙන ඔළුව හොල්ලනවනේ. මුන් තයින් ඔක්කොම ටික අප්පා පියන්ද කියලා. අවුරුද්දකට ධර්ම දේශනා මම විතරක් කරනවා 600කට වඩා. මගේ ඩයරි එක අරන් පෙන්නන්නම් බොරුවක් නෑ. වෙලාවකට උදේ වැළඳුවාම හවස දවල් වළඳන්න හම්බෙන්නේ හවස ගිලම්පසේක වළඳන නිදින වෙලාවල් තියෙනවා. කිලෝමීටර් 800 දවසකට ගිහින් බණ දෙක කරන වෙලාවල් තියෙනවා. පුජ්‍යලික මං කිව්වේ ඒක ඔබට අයිති අදාළ නැති කාරණාව. හැම තැනම බණ ඇහෙනවනේ. දස රාජ ධර්ම ගැන මේ අකුණ්ඩ කිව්වොත් උන් ලියයි රචනා. දැනුම නැති එක නෙමෙයි වෙනස. මොකක්ද නැත්තේ? ආකල්පේ නැහැ. කුසලතාවේ නැහැ. ආකල්පයක් හැදෙන්න එපාය. නැත්තම් පොහෙට බණ කීයක් ඇහෙනවද? සිරසෙම කීයක් ඇහෙනවද කියලා හිතලා බලන්න. සනරාමර සෙවණ යනවා. පන්සිල් මළුව යනවා. පොහෙට ප්‍රෝග්‍රෑම් කීපයක් යනවා. එතකොට මුළු දවසම මහජනයාගේ ගුවන් කාලය යනවා. පොය දවස් විතර. ඔබතුමා නිකමට හිතන්න පන්සිල් උදේ සමාදන් වෙලා පැයකින් කඩා ගන්න මිනිස්සු නැද්ද? අමූලික කෙබරා දින මිනිස්සුන්ට කළා නැද්ද? මු මෙහෙම පාණාතිපතා වේරමණී සික්ඛාපද සමාදන් කියලා මඳුරේ ගහපුවා. ඒත් සිහියක් නැහැ මං ගන්නේ පන්සිල් කියලා. හදන්න පුළුවන් මේ රට නෑ. ඉස්සර මිනිස්සු බණ ඇහුවේ මනෝජ් මහත්තයා හවස 6ට වාඩි වෙන අම්මා නැගිට්ටේ උදේ 6ට. ඇයි? ඊ බණ කතාව හාඳුරු කියලා දුන්නේ උපාසකම්මා ඔන්න ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ. ගමේම මිනිස්සුන්ගේ පණිවිඩය ගන්න. මොකද්ද ගන්නෙ? ඒ අදනි පොලිසිය තියෙන ගමක් ගානේ පොලිසියක ඕවයිස කෙනෙක් ඉන්නේ. ඒ මිනිහට වාහනයකුත් දෙනවා. ස්ටාෆ් එකකුත් දෙනවා. බයික් එකකුත් දෙනවා. ඒක අල්ලන්නේ අර පොඩි ගංජා කෑල්ලක් විකුණන මිනිහයි අරක්කු ටිකක් පෙරා ගන්න එකයි විතරයි. මං හොරෙක් අල්ලන එකක් කියන්නකෝ මට. දැන් මෙච්චර කෝටි ගාණක් හොරකම් කරපු එක හොරෙක් අල්ලලා කියන්නකෝ මේ රටේ අත්අඩංගුවට ගන්න බැරි විධායක ජනාධිපතිවරයා විතරනේ. පොලිසියකට අනිත් ඔක්කොම ගන්න පුළුවන් නේ. ඒක මහ හොරෙක් අල්ලලා කියන්නකෝ. නෑ. මොකෝම යන්නේ පොලිසියෙන් ගිහිල්ලා අරක ලියනවා. රයිට්? ඉස්සර ගමේ පන්සලේ හාඳුරෝ වටාපත අරගෙන පාංශුකූටි ගිහින් පයින්. එහෙමයි. වැවේ බාන්ට් එකේ ගිහිල්ලා නෑවා. පැම් පහස වුණා. හවසට බෝධි පූජාවට අත්තම්මල ටිකට එන්න කියලා බෝධි පූජාව තිබ්බා. තියෙනකොට හාඳුරු බුලත් ඉර කපා උපාසකම්ම. මොකේ වුණා කියන්නේ අරුන්දලයි ගෙදරට. අපේ හාඳුරුනේ අර කබීලා ඇවිල්ලා ගහලා අම්මට. ඊගිනි මිහවස ගියේ මමත් බලලයි. එහෙමද. හාමුදුරුවෝ මාසෙම ටික පෝයේ මළුවට ගන්න. පෝයේ ගෙදරට කියන්නේ බණ මඩුවට ගන්න. එදාට ඒ ගමේම මිනිස්සුන්ට බණ කියන්නේ ආන් අර කරපු දේවල් ටික අල්ලලා. අද මොකද්ද වෙන්නේ? දෙයියනේ තීරෙන්නේ නැහැ ඒවා. ගම සහ පන්සල දුරස් වීමත් මේ විදිහේ අර්බුදකාරී තත්ත්ව විශේෂ මිනිස්සු හික්මීමෙන් තොර වෙන්න සහ මිනිස්සු මේ විදිහේ කලහකාරී වෙන්න අපි දකිනවා මේ වෙද්දි මේ ප්‍රශ්නත් එක්ක මිනිස්සු පාරට එනවා.
මේක සුදුසුද නුසුදුසුද කියන කාරණාව ඒ සිද්ධි සහ ඒ මොහොත එක්ක තමයි අපිට තීරණය කරන්න වෙන්නේ. හැබැයි අපේ හාමුදුරනේ අපි බැලුවොත් මිනිස්සු හරි ආවේගශීලී වෙලා ඉන්නවා. මිනිස්සුගේ ප්‍රශ්න මිනිස්සු කතා කරන්න ඇවිල්ලා තියෙන්නේ පාරට. හැබැයි ඉස්සර වහන්සේ කිව්වා වගේ මිනිස්සු ගියේ පන්සලට. හාමුදුරු ළඟ ඕන ප්‍රශ්නයක උත්තරයක් තිබ්බා. භික්ෂුන් වහන්සේලා ගමට සමීප නොවීම, ගම භික්ෂුන් වහන්සේලාට සමීප නොවීම, මිනිස්සු පන්සලෙන් ඈත් වීම ඒකත් ප්‍රධාන කාරණාවක් නේ තමයි. මනෝජ් මහත්තයා මම දෙපැත්තම ගැනම කතා කරන්න ඕනේ. නැත්තම් මම වැරදිකාරයෙක් වෙනවා. 1. ගමේ මිනිස්සුන්ට ගමේ පන්සලේ හාමුදුරු වටිනකමක් නැති වුණා. ඇත්තම කතාව කරන්න එපායි. මම කියන්නේ මම අද බන කතාවක් නෙමෙයි කියන්නේ මේක සුද්ධ සිංහලෙන් කියන්න ඕන කියලා. ගමේ පන්සලේ හාමුදුරු පුංචි බන කතාවක් කියනකොට අපේ ගමේ උපාසක අම්මට ඕනකම තිබුණා රූපවාහිනියක ටිකක් ජනප්‍රිය හාමුදුරු කෙනෙක් ගෙන්නලා අපි ගෙන්නුවේ අහවල් හාමුදුරුවනේ කියලා උදන් අනන්න. ගමේ පන්සලේ හාමුදුරුව ළඟට ගිහින් ලයිට් බිල රුපියල් 1000ක් ආවා කිව්වොත් ඌ එළි වෙනකන් ලයිට් දාලා 1000යිලු බිල. කොහින් හරි ජනප්‍රිය හාර කෙනෙක් ගෙනලා බස්සපු ගම සෝකප්පා හරි ලස්සනට බණ ටික කිව්වා. සතියකින් අහන්නක බලන්න බණපදේ මතකද කියලා. මතකනේ. ඇයි මේ? අපේ මිනිස්සුන්ට තියෙන අධික මාන්නය. ඒ නිසා ගමේ පන්සලේ හාමුදුරුව වටින්නේ. වටින්නේ නැති නිසා හෙව්වා දහම් පාසලත් ජනප්‍රිය දහම් පාසල කියලා කොයි හරි නගරයකට ඇතෑරියා ගමේ පන්සල වහලා දැම්මා. මේ මම ඔබතුමාට කිව්වනේ පාරට ළමයි එන්න හේතු මම මේ කියන්නේ දීර්ඝ වුණත් සාරාංශව. මම ගියපු මගේ මුල්ම ඉස්කෝලේ වැහිලා දෙවෙනි ඉස්කෝලේ වැහිලා තුන්වෙනි ඉස්කෝලේ කනිෂ්ඨ විද්‍යාලයක් වෙලා මම පිරිවෙනකට ආව පිරිවෙන නම් තාම තියෙනවා. ඇයි මේ? මිනිස්සුන්ගේ මානසිකත්වය හැදුව හදපන් දොස්තර කෙනෙක්. හදපන් ඉංජිනේරු. අල්ලපු ගෙදර එකා යන්නේ ටවුන් එකට නෑ. ඇයි උඹට බැරි? බැරිද දේශපාලඥයෙකුට මොකක් හරි කරලා උඹට උක හදාගන්න ඉස්කෝලේට? උඹ වරින් මාත් එක්ක පෝස්ටර් ටික අමුණන්න මම ඔබ ඒක දාලා දෙන උසස් පෙළට. ඇන්දා. ගමේ පන්සලක් වැහුණා. දැන් හදන්නේ මොකද්ද? ලෝකයේ තියෙන ලොකුම හිටි බුදු පිළිම වහන්සේ. ලෝකයේ තියෙන ස්වර්ණමය බුදු පිළිම වහන්සේ. ලෝකයේ තියෙන ලොකුම ධර්මශාලාව. ලෝකයේ තියෙන ලොකුම සමාධි බුද්ධ ප්‍රතිමාව. ලෝකයේ හික්මිච්චිම දායකයෝ මගේ ගොඩ ඉන්නවා කියලා කියන තැනක හොයන්න. බිල්ඩින් වලින්වත් මේ ලෝකෙ මිනිස්සු සංවර වෙන්නේ නැත. කල යුත්තේ ඔබේ පන්සල වටාවට ඔබ ගොඩ නැගෙන්න. ඊළඟ කාරණාව. ඔන්න ගමෙන් දායකයෝ වෙන් වුණා. හාමුදුරුවෝ ගමටත් වෙන් කරන්න පටන් ගත්තා. ඒක කියන්නත් එපා. මොකක්ද හේතුව? දේශපාලඥයෙක් යනකොට ඒකට තියෙන පුටුවක්. දෙවේලක් වළඳන්න දෙන්න. කොත්තමල්ලි ටික තඹගෙන ගෙනල්ලා දෙන්න. උපාසකම්මට ගෙන ඔහින් වාඩි වෙන්න එහෙනම් බිමි. උන්දට දෙනවා පැදුරු. උන්දගේ හිත රිදෙනවනේ. මිනිස්සුනේ. පන්සල හැමෝටම තියෙන්න ඕන එකම විදිහට මගේ යෝජනාව. උඩ නම් උඩ, බිම නම් බිම. උතින් වෙනස් වෙන්න ඕනද නැද්ද? එහෙමයි. ඕන. ලොකු හාමුදුරුවරු හම්බ වෙන්න ගියාම මනෝජ් මහත්තයා පැවිද්දෙක් වෙලත් මම හිතගෙන ඉන්නවා ධනිස් දෙක හිරි වැටෙනකන්. ඒතර දායකයෙක් කොහොම ඉඳීද කියලා හිතන්න. හිතලා බලන්න. ඇයි මේ? මේ චින්තනයේ වැරද්දක් තියෙනවා. ඒ නිසා දහම් පාසලට දරුවා ආවේ නැහැ. පන්සලේ හාමුදුරුවෝ ගමට වටිනාකමක් දුන්නේ නැහැ. ගමේ දායකයෝ පන්සලේ හාමුදුරන්ට වටිනාකමක් දුන්නේ නැහැ. ඒකෙත් හදාගත්ත මොකද්ද? කුල ભેදය. මම ඇත්තම කතාව කියන්නේ. ඒ නිසා අපේ දරුවෝ තුල නැත්තම් මේ තරුණ දරුවෝ ළඟ තියෙන අදහස්, සිතුවිලි, සංකල්ප කතා කරද්දී මනෝජ් මහත්මයා මට හිරි වැටෙනවා. එක දරුවෙක් කිව්වා විශ්වවිද්‍යාලේ පුජ්‍යලික විශ්වවිද්‍යාලේ ඉගෙන දරුවෙක් පුතා ඔයාගේ අදහස මොකක්ද කියලා ඇහුවා. එයා මට කියනවා හාමුදුරුවෝ මම මේ රටේ සාමාන්‍ය මම මේ රටේ පුංචි පන්තියේ ඉඳලා උසස් පෙළ දක්වා ඉගෙන ගත්තේ මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින්. මම උසස් පෙළට පාස් වුණා A2යි B1ක් එක්ක. මම පුජ්‍යලික විශ්වවිද්‍යාලයට ආවේ හාමුදුරුවෝ. මම හාමුදුරුවෝ මගේ තාත්තට අම්මට සල්ලි තියෙනවා. මම විශ්වවිද්‍යාල ඉගෙන ගත්තොත් වෙන්නේ තවත් අහිංසක දරුවෙකුට මේ අවස්ථාව නැති වෙනවා. ඒ නිසා මගේ අම්මට තාත්තට සල්ලි තියෙන හින්දා මං ආව පුජ්‍යලික විශ්වවිද්‍යාලයට. මගේ අවස්ථාව දුන්න දුප්පත් ළමයෙකුට. මට ඇඟ හිරි වැටිලා ගියා මෙහෙම ළමයි ඉන්නවද මේ රටේ. රජ විශ්වවිද්‍යාලේ ගිහපු දරුවෙක් එක්ක මනෝජ් මහත්තයා මං කතා කළා. පුතා, ඔයාට කොහොමද හිතෙන්නේ මගේ රට ගැන? මේක මහා නායකාර රටක් මේක යන්නේ කවද්ද කියලා මම හිතන්නේ. ඔහුට තියෙන පීඩනයත්
අරයට තියෙන අතහැරීමත් කොච්චරද කියලා බලන්න. ඇයි මේ පීඩනයක් ඔහුට දැනෙන්නේ මේ සංකල්පමය වශයෙන් පූජ්‍ය පැලැන්තිය මේ සිතුවිලි හරියට පාලනය නොකළ නිසා. ඒ නිසා මගේ යෝජනාව දරුවෝ පාරට ගියේ ප්‍රශ්නේ නෙවෙයි. right? දරුවෝ ගෝල් ෆේස් එකට ගියේ ප්‍රශ්නේ නෙවෙයි. හරියට පාරට ගියේ පාර වැහුවේ ගෝල් ෆේස් එකට ගියේ දරුවන්ගේ ප්‍රශ්නේ උපරිම තැනට ගිය නිසා උන්ට කියන්න ඕනකම නිසා උන් ගියා. ප්‍රශ්නේ ගෝල් ෆේස් එකට ගෑස් ගහන එකව කඳුළු ගෑස් ගහන එකවත් පාරේ ළමයිට පොලිසිය මහත්තුරු ගහන එකවත් වෙඩි තියාගන්න එකවත් තෙල් ටැංකිය වලට ගිනි තියන එකවත් ඇම්බියුලන්ස් වලට ගහන එකවත් නෙවෙයි. අපි ඔවුන්ගේ ජන විඥාණයට කතා කරලා බලන්න ඕන. ඇයි ඔවුන් අතට ගලක් ගන්න හේතුවක් උනේ? ඇයි ඔවුන් අපි කියන දේ අහන්නේ නැත්තේ? ඇයි ඔවුන් මේ විදිහට මහ විශාල කැමරසන් හඬ දෙන්නේ? ඇයි ඔවුන් දවසකට සටන් පාට දෙකක් සටන් බිමට ගේන්නේ? ඒක තුල අපි විඥාණයෙන් කල්පනා කළොත් අපට තේරෙනවා ප්‍රශ්නයක් තියෙනවා කියලා. ආන්ගේ ප්‍රශ්නෙට විසඳුම හෙව්වොත් මනෝජ් මහත්මයා ගෝල් ෆේස් එකේ ඉන්න දරුවෝ ටික යයි පාර රැකලා ඉන්න දරුවෝ ටික යයි ඇම්බියුලන්ස් වලට ගහන එක නවත්තාවි. ඇයි? විසඳුම ලැබෙනකොට ඔවුන් එතනින් ඇත්තලා යනවා. පුංචි උදාහරණයක් මම කියන්නම්. සීනි ගොඩකට කූඹි ගැහුවාම කූඹි ආවම අපේ අම්මලා ඌට දාන්නේ නැහැ. ඌට දැම්මොත් සීනි එකේ තියෙන රස නැති වෙනවා. අම්මා මොකද කරේ? අම්මා කරන්නේ කරාමු නැටි 10ක් 15ක් අර සීනි බෝතලෙට දාලා වහනවා. ඉන්න කූඹි ටික යනවා ආපහු කූඹි එන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්නෙට නෙමෙයි ගහන්න ඕන. ප්‍රශ්නේ විසඳුමක් හොයාගත්තොත් ගහන්න ඕනේ ප්‍රශ්නේ නිදහස් වෙනවා. එහෙමයි. ප්‍රශ්නෙට විසඳුම් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. විසඳුම් නොසොයා කල්මරද්දී මොකක්ද වෙන්නේ? තව තවත් ඒ තුළ ඉන්න මිනිස්සු වෙන්න පුළුවන්. ඒ පද්ධතිය වෙන්න පුළුවන්. පීඩාවට පත් වෙනවා. අවශ්‍ය හැකි ඉක්මනින් නිවැරදි විසඳුම් සෙවීම. කොහොමද අපි විසඳුම් සොයන්නේ? මේ විරාමයෙන් අනතුරුව ඒ ගැන කතා කරමු. ගම්මැද්ද දම් සවිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට. ඔබ නැවතත් ගම්මැද්ද දම් සවිය සමග අද සාකච්ඡාව සිදු කරන්නේ රාජකීය පඬිත පූජ්‍ය නීතිගම චන්දිම අපේ ගෞරවනීය සම්පදන මහසය සමග. අපි හඳුන්වන්නේ මේ විරාමයට කලින් අපි කතා කරමින් හිටියේ කොහොමද විසඳුම් හොයන්නේ කියන කාරණා. අපිට අවශ්‍ය වෙන්නේ නිවැරදි විසඳුමක් සොයීම කියන කාරණා. අපේ හඳුරු එක්තරා තැනකදී සඳහන් කළා මේ අපි නිව් ජෙනරේෂන් එකට අලුත් පරම්පරාවට ඉදිරියේ බාර දිය යුතුයි කියලා. අපේ හඳුරුනේ දැන් යම් කිසි බලාපොරොත්තුවක් අපි තියාගන්නවා නම් යම් කිසි කෙනෙකුට මේක බාර දෙනවා. ඒ කියන්නේ දැන් කොහොමත් අනාගත පරම්පරාව ගැන අපි විශ්වාස තැබිය යුතුමනේ. අපේ තරුණ පරම්පරාව ගැන. එතකොට මේ තරුණ පරම්පරාවේ සිතුවිලි ආකල්ප අදහස් මේ දේවල් අලුත් වෙන්න ඕනේ. ඒත් එක්කම තමයි අපේ හඳුරුනේ අපි කොච්චර දැනුමින් ශක්තිමත් වුණත් අපට කොයිතරම් බාහිර වටපිටාවෙන් උදව් තිබුණත් මේ ආධ්‍යාත්මික ගුණ වගාව ශක්තිමත් නැත්තම් මේ ප්‍රශ්නේ හෙට දවසට යනවා අපේ හඳුරුනේ. ඒ වෙනුවෙන් පෙළ ගැස්මක් තියනවද? ඒ වෙනුවෙන් හුරු කිරීමක්, ඒ වෙනුවෙන් භාවිතාවක් අද වෙද්දී තියනවද අපේ හඳුරුනේ? මනෝජ් මහත්මයා ආධ්‍යාත්මික පුරුදුවක් පුහුණුවක් එක පාරම ඇති කරන්න නම් බෑ. ඒක මේ ක්‍රමක්‍රමයෙන් විය යුතු දෙයක්. ඔබතුමා ඉන්න වයසට ඒ තරුණකමට මට හෙට උදේ ඔබතුමාගේ ආකල්ප සියල්ලම වෙනස් කරන්න බෑ. මට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඒ ආකල්ප ඔබතුමාගේ සිතුවිලි සමග වෙනස් කරවන්න මට පූර්වාදර්ශයක් වෙන්න පුළුවන්. ඒක තමයි තරුණයෙකුට කරන්න ඕන දේ. ඒ තරුණයාගේ ආකල්ප දැන් මම ඒක වරදවා තේරුම් ගන්න එපා. වැරදි තැනින් ගත්තොත් තරුණයෙක් වැරදි දෙයක් කරනවා නම් ඕනි නිවැරදි කරන්න යන එක එකපාරම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට අපි කරන්න ඕන දේ ඔහුට ආකල්පයක් ඇති කරන්න ඕන. ඔබ කරන දේ ඔබම තීන්දුව කරගන්න හරිද වැරදිද කියලා. එහෙමයි. මම ඒකට ලස්සන සූත්‍රයක් ගන්න උදාහරණයකට ඔබ අහලා තියෙන අර සදිසා නමස්කාර කරපු සූත්‍රය.
ඔය මේ බ්‍රාහ්මණයාගේ පුතා දිසාය වදිනකොට බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා කියන්නේ නෑ ඔබ කරන්නේ ගොංකමක් කියලා. ඇයි කියන්නේ නැත්තේ? කිව්වනම් බුදුරජාණන් වහන්සේට ගහන්නත් පුළුවන්. තාත්තගෙන් උරුම වෙච්ච දෙන්නේ. එහෙමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වෙනස් විදිහකට කිව්වා මේ බමුණ මේ උඹ ඔය කරන ක්‍රියාවලිය වගේම මම ළඟත් දෙයක් තියෙනවා. හැබැයි මගේ ළඟ තියෙන්නේ ඔය වගේ එකක් නෙමෙයි ටිකක් ඔය ටිකට වෙනස් එකක්. පුළුවන් නම් ඔබ ඒක ටිකක් අධ්‍යයනය කරලා බලපන් කිව්වා. ඒක තමයි දරුවෙකුගේ චින්තනය වෙනස් කරන්න බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු ලස්සනම ටර්නින් පොයින්ට් එක. අපිටත් පුළුවන් අපේ දරුවන්ගේ චින්තනය වෙනස් කරන්න. මම ඔබට මේ මෑත කාලීනව වෙනස් වෙච්ච අවස්ථා දෙකක් විතරක් ඔබට මම මතක් කරන්නම්. මේ රටේ සුදු පාට බිත්ති පාට කළානේ. එහෙමයි. ලස්සන චිත්‍ර ඇඳලා. දකින්න ඇතිනේ. අදත් තියෙනවා. කොහොමද ඒක වෙනස් වුනේ? වෙනස් වුනේ දරුවන් එක්කෙනෙක් තින්තරන් දුන්නේ නැහැනේ. ඔක්කොම එකතු වෙලා තින්තරන් දුන්නානේ. එල්ලි වෙනකන් චිත්‍ර ඇඳන්නේ. එල්ලි වෙනකන් චිත්‍ර ඇඳපු දරුවෝම අද ඉන්නවනේ. අර නල් එකක් ගහගෙන වචන කියන එක හරිනේ. ඇයි මේ? මේ චින්තනය වෙනස් කරන්න පුළුවන් දරුවන්ගේ සියුම් ලෙස. ඒකට අපිට තියෙන්න ඕන දැක්මක්. චින්තනයක් තියෙන්න ඕන. මනෝජ් මහත්තයා මම දෙවෙනි උදාහරණය කියන්න. මම මේ රටේ දරුවන්ට වඳින්නේ නැහැ පැවිද්දෙක් නිසා. නැත්තම් මම බාලයෙක් නම් මේ රටේ ඉන්න තරුණ දරුවන්ට වඳිනවා. ඇයි? ඔවුන් තුළ තියෙනවනේ මාරම ශික්ෂණය. අපි අහලා තිබුණානේ අර 70 ගණන් වල මිනිස්සුන්ට වෙච්ච අරගල ගැන. එහෙමයි. කෝ අපේ රටේ දරුවෝ එහෙම වෙනවා නෑනේ. මේ පුදුමයිනේ. තමන්ගේම සටන් බිමේ හිටපු මිනිස්සුෙකුට වෙඩි වෙදලා මැරෙද්දිත් එක දරුවෙක්වත් අනිත් පැත්තට ගලක් අරගෙන ගහන්නේ නෑනේ. නේ? ඔය තරුණ ෂෙට් එකම අනිත් පැත්තට හැරුණා නම් මොකද්ද වෙන්නේ? ඔබ නිකමට හිතලා බලන්න. 1000ක් විතර එකට එකතු වුණොත් 200ක් විතර කොහේ කන්ට්‍රෝල් කරන්නදනේ? එහෙමයි. මේක මොකක්ද පිනකට අපේ දරුවෝ ළඟ තියෙන මාරම සංවරය. තාම ඉවසනවානේ. මාසයක් විතර ඉවසනවානේ. පුළුවන්ද? ප්‍රශ්නයක් නේ. ඒ ඉවසීමම සමහරක් වෙලාවට අනිත් පාර්ශවය අභියක් කරගන්නවා වෙන්නත් පෙරත. වෙන්න පුළුවන්. හැබැයි මගේ යෝජනාව ඔබ මයිකට උපදෙස් දෙනව නෙවෙයි මම ඔබගේ ප්‍රශ්නට උත්තර දෙන එක කරන්නේ. ඔබ ප්‍රශ්න නගන්න විසඳුමක් දිය හැකි ප්‍රශ්න පමණක්. ඒක තුළ ඔබ කියන විදිහට දීර්ඝකාලීන විසඳුමක් මේ වෙලාවේදී අපිට ගන්න බෑ. කෙටි කාලීන විසඳුමක් තුළ දීර්ඝකාලීන ස්ථාවර විසඳුමකට අපිට යන්න පුළුවන් ඉඩහසල් සැරසෙන්න පුළුවන්. මම ඔබ වහන්සේගේ මේ ප්‍රශ්නේ මේ විදිහට ඇහුවෙත් දැන් සමහරක් වෙලාවට අපි බලාපොරොත්තු වෙන විසඳුමක්. විසඳුම බලාපොරොත්තු වෙන දේ ඒක සමහරක් වෙලාවට අපි කියනවා මේ දියාරු විදිහට යමෙක් ප්‍රචාර දක්වන්නේ නම් ඒකට අනිත් ප්‍රතිවිරුද්ධ පාර්ශවයත් ඒ විදිහට ප්‍රචාර දක්වන්න සූදානම්ින් ඉන්නවනේ. හැබැයි ප්‍රශ්නේ මොකද්ද කියන එක ඒ අනිත් පාර්ශවයේ හරියට තේරුම් ගන්නවා නම් මේ විදිහට මේ තාරුණ්‍යයට අසරණ වෙන්නවත් හරි පිළිතුරක් අවශ්‍ය වෙනවා. ඒක බොහොම ඍජුව බොහොම පැහැදිලිව ඒක ලබා දෙන්නට පුළුවන් අපි උජුපටිපන්න බව ගැන අපි කතා කරනවානේ. ප්‍රශ්නේ මොකද්ද? ගැටලුව මොකද්ද? අපි කොහොමද උත්තරේ මේකට දෙන්නේ කියන කාරණාව කතා කරනවා නම් අපේ තාරුණ්‍ය හරි බුද්ධිමත් ඔබ වහන්සේ කිව්වාගේ හරි හික්මීමක් තියෙනවා. ඒක ක්‍රියාවෙන්ම ඔප්පු කරලත් තියෙනවා. ඉතින් ඇයි ඒ තැනට එන්නේ නැත්තේ? භික්ෂුන් වහන්සේලාට මම අර ඉස්සෙල්ලත් කිව්වාගේ භික්ෂුන් වහන්සේලාටත් ඇයි ඒ තැනට මේ සමාජයේ මෙහෙවන්න අදාළයි මෙහෙවන්න කරන කැපකිරීම කරන්න අපහසුද? නැහැ මනෝජ් මහත්තයා. ශ්‍රීමත් මහානායක හාමුදුරන් වහන්සේලා 4 නම මම හිතන්නේ නිවේදන දෙකක් නිකුත් කළා. නිවේදන දෙකක් නිකුත් කළා. එකක් උන්වහන්සේලා සම්මුඛව සාකච්ඡා කළා. මේ වෙලාවේදී මම සිහිපත් කරන්න ඕන බුදු දැන් කොටසක් මිනිස්සුත් කියනවානේ බුදුරජාණන් වහන්සේ චුල්ලෝදර මහෝදරගේ ප්‍රශ්නට ගියා නම් බුදුරජාණන් වහන්සේ
නාගදීපයට වැඩිය නම් බුදුරජාණන් වහන්සේ කැලණියේදී අර මැණික් පුටුවට ප්‍රශ්න විසඳන්න වැඩිය නම් බුදුරජාණන් වහන්සේ තමන්ගේ පරම්පරාවේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න වැඩම කළා නම් ඇයි සායනහන්සලාටත් මේකේ මේ සටන් බිමට වදින්න බැරි කියන කතාව තියෙන නෑ. බුදුරජාණන් වහන්සේ ස්ථානවලට වැඩම කළේ මනෝජ් මහත්මයා විසඳුම අරගෙන. එහෙමයි. විසඳුමක් නැතුව මටත් හෙට උදේ ওই දරුවොත් එක්ක හිට ගන්න පුළුවන්. මටත් දැනෙනවා, මටත් ඇඟෙනවා, මමත් විඳිනවා. මමත් අද මේ වැඩසටහනට පෙට්‍රල් ටික ගහගත්තේ පැය එකමාරක පොලිමේ ඉඳලා. මම කවදාකවත් ඉස්සරහින් දරුවෙකුට ගිහිල්ලා කිව්වේ නෑ පුතා මට සිරසට යන්න ඕනේ මං ඉස්සරහින් දාගන්න. මට බෑ කරන්නනේ. නැත්තම් කිව්වොත් එන් කියයි කමන්නේ හඳුරන්නේ දාගෙන යන්න කියලා නේ. මමත් පහුගිය දවස්වල මේ පන්සලේ අවශ්‍යතාවයන් වලට ගෑස් ගන්න ගියාම මමත් පොලිමේ ඉඳලා ගෑස් එක අරන් ආවනේ. මිනිස්සු ඉතින් මගෙන් අහන හඳුරුත් එනවද කියලා. මං කිව්වා ඉතින් පුතා පන්සලෙන් ළමයෙක් එවන්න බෑනේ. ඔබත් දුක් විඳිනවා නම් මමත් ඒක ඔබත් එක්ක එන්නම් කියලා. මනෝජ් මහත්මයා අපි සටනකට යන්න ඕන විසඳුම අතේ තියාගෙන. ඒතකොට තමයි පිළිතුර හම්බ වෙන්නේ. එහෙම නැත්නම් අපි කොච්චර කෑ ගැහුවත් පිළිතුරක් නැති ප්‍රශ්නයක් නෑ. උදාහරණයක් වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ලෝකයේ මුල බුදුහාඳුර කොහොම හරි කියන්න ඕන. සත්‍යයේ ආරම්භය බුදුහාඳුර කොහොම හරි කියන්න ඕන. පුළුවන්ද? බෑනේ. එහෙනම් විසඳෙන්නේ නැති ප්‍රශ්නයක් කර ගැනීමම අපේ සටන දියාරු වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. විසඳෙන්නේ නැති ප්‍රශ්නයක් නෑ. මම දන්න දැනුමේ හැටියට මම කියවපු පත්තර ලිපි වලට අනුව ඒකම සාධාරණීකරණය කරන්න බෑ. ඔබ ආයතනයට ලොකු විසරදෙව් පැමිණෙනවා සාකච්ඡාවලට. මට දැනෙන ප්‍රශ්නෙට විසඳුම තමයි මනෝජ් මහත්මයා දරුවන්ගේ සටන ජයග්‍රහණයක් දක්වා ගෙන ගියා කියන එක මම සතුටු වෙනවා. ඒ තමයි හිටපු පලන්තියක් මෙවරයි අඩුම සංඛ්‍යාවකට ආවා කියන එක. ඒකත් එක්තරා ජයග්‍රහණයක්. එහෙම කියද්දි තේරෙනව මොකද්ද මේ කියන්නේ කියලා? මගේ යෝජනාව නම් දීර්ඝ කාලයක් සටන් කරන්න එපා. එහෙම වුණොත් කුකුලට නිකන් අර හැමදාම දකින්න කරමල සුදු වෙන්න පටන් ගන්නවා. ට්‍රෙන්ඩ් එක බහිනවා. තේරෙන්න ඕකනේ කියන්න ඕනේ. මම කියන්නේ ඕක තමයි මගේ පිළිතුර. දීර්ඝ කාලයක් ඕක යන්න ගියොත් ඕක ට්‍රෙන්ඩ් එක බහිනවා. වැඩක් නැහැ. මේ වෙලාවේදී කල යුත්තේ එකම දේ තමයි ඇත්තටම කතාව මේ රට පාලනය වෙන්නේ ව්‍යවස්ථාවකේ. ව්‍යවස්ථාවක් හෙට උදේ වෙද්දී වෙනස් කරන්න බෑ. ඒක ඔබතුමාලගේ ආයතනයටත් හෙට උදේට බෑ වෙනස් කරන්න. ඒකට පොඩි කාලයක් අවශ්‍ය වෙනවා. එතෙක් මා ඔබේ නියෝජිතයෙක් වශයෙන් මේ රටේ අහිංසක අම්මා කෙනෙකුගේ දරුවෙක් වශයෙන් මේ රටේ අහිංසක දායකයෙකුගේ සායනහස කෙනෙක් වශයෙන් මේ රටේ අහිංසක අම්මා කෙනෙකුගේ තාත්තා කෙනෙකුගේ හදවත නිවන්න බුදුහාමුදුරන්ගේ බණ කියන දේශකයෙක් වශයෙන් මා ඔබට යෝජනා කරන්නේ කල යුතු එකම දේ තමයි ඔබ අවංක පාලකයෙක් නම් ඔබ 150ක කණ්ඩායමක් හැදෙන්න. 150ක කණ්ඩායමක් හැදිලා ඔබට අවශ්‍ය කරන ප්‍රෙෂර් එක ඔබ දෙන්න. එවිට පුළුවන් අපිට මේ සටනේ ඉන්න දරුවන්ගේ යුතුයකම අපිට ඉටු කරන්න. එහෙම නැතුව අපි ස්වාධීනයි අපි පිටුපස්සේ කිව්වට මනෝජ් මහත්තයා මම මුලින්ුත් කිව්වා අපේ උන් අන්දනවා. ආපහු ස්වාධීන වෙච්ච එවුම එකට ආපහු ගිහිල්ලා කැන්ටින් එකේ තේ එක බොනවා. ඒක නෙමේ විසඳුම. මොකක්ද? විවස්ථාවකින් කළ හැකි දේ නීති විශාරදයන් විසින් අපේ තරුණ දරුවන්ට කියලා දෙන්න. කියලා දීලා මධ්‍යස්ථ භාවයක් අනුගමනය කරමින් ඒ සිදු කරන ස්වභාවය දරුවන්ට sannivedanaya කරන්න ඕන. එහෙමයි. ඒ වෙනකොට දරුවෝ තේරුම් ගන්නවා අපට මේ සටන කළ හැක්කේ මේ දක්වා පමණයි කියන එක. එසේ නොවෙනවා නම් තමයි අපි අපේ සටන දීර්ඝව පවත්වාගෙන යන්න දරුවෝ කටයුතු කරන්න ඕන. මා ඔබට එහෙම යෝජනා කරන්නේ ඔබේ ජීවිතය ඔබටත් වඩා මට වටිනවා. මම මේ රටේ කවදාකවත්
දරුවෙක් මේ රටේ සමාජයේ පුරුකක් හදන්න මට බෑ. ඔබ මේ රටට දරුවෙකුගේ තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්. දරුවෙක් වෙන්න ඉන්න කෙනෙකුගේ පියෙක් වෙන්න පුළුවන්. ඒ නිසා මට ඔබ වටිනවා. ඔබ යම් වෙලාවක ඔබේ ජීවිතය අහිමි වුණොත් ඒ පාඩුව මගේ රටට දරා ගන්න බැරි එකක් වෙන්න පුළුවන්. ඒ නිසා මට වඩා මම ඔබට ආදරේ. ඒ නිසා ඔබේ ජීවිතයට මම ආදරේ. ඒ මගේ රටේ අනාගතයේ තියෙන්නේ ඔබේ අතේ නිසා. මගේ යෝජනාව නම් කෙටි කාලීනව විසඳුමකට එන්න නීති විශාරදයන් තරුණ දරුවෝ දැනුවත් කරන්න. එවිට පුළුවන් මගේ රට ස්ථාවර වෙච්චි ප්‍රතිපත්තියකට ගෙනියන්න. ඒක එක් දකින්න සන්ධිස්ථානයක් මම මනෝජ් මහත්තයාට මතක් කරන්නම්. ආයතනයත් එක්කම කියන්නම් කඩුවෙල AG ඔෆිස් එකේ ලොකු මහත්තයෙක් ඉන්නවා. එයා මේ AG මහත්තයා. බදාදා සියලුම නිලධාරීන් තමන්ගේ ඔෆිස් එකට කැඳවනවා. මට හරිම සතුටක් හිතුණා. මම එතුමාට පුජ්ජිලක මෙසේජ් එකකුත් දැම්මා. එතුමා ගෙන්නලා මම දකිද්දී එහෙම මහත්තයා මොකද මේ දාඩිය දාගෙන කියලා. සම්පූර්ණම මනෝජ් මහත්මයා තරුණ දරුවෙක්. මම තරුණ දරුවන්ගේ චින්තනය ගැන මට ඕනකම තිබුණේ බැනියම තියෙන පටි දෙක විතරක් ඉතුරු වෙන්න මුළු ඇඟම තෙත් වෙලා. මම ඇයි මහත්තයා නෑ හාමුදුරුවෝ චක්‍රලේඛනයක් වෙලා තියෙනවා මේ AC දාන්න එපා. මම දාන්නේ නැහැ ඒක නිසා. මට හිතුණා මේ නේද මිනිස්සු කියලා. හිතලා බලන්න. තරුණයි මම ඉනිසා අගය කරන්නේ ආවා ස්ටාෆ් එකම සර් මේ පෙට්‍රල් නැහැ. ඒ නිසා අපිට එන්න පුළුවන් කමක් නැහැ. අපි සතියකට දවස් දෙකක් විතරක් එන්නම් කියද්දි පෑන මේසෙ උඩින් තිබ්බා. මම දැක්ක ඔහු ගෑස් දෙක රතු වුණා. මාස් එක දාගෙන හිටියේ. ඌ එහෙම පොඩ්ඩක් පුටුවෙන් පිටිපස්සට වෙලා ඍජු කතාවක් කිව්ව මනෝජ් මහත්මයා. කිව්වේ මොකක්ද? ඔයාලා මේ රටේ මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නවා. මේ රටේ මිනිස්සු බදු ගෙවනවා. මේ රටේ මිනිස්සු වලට පඩියක් දෙනවා. මේ රටේ මිනිස්සුන්ට වැඩ කරන්න බැඳිලා ඉන්නවා. කිසිම වෙනසක් වෙන්නේ නැහැ. හැමෝම වැඩට එන්න ඕන කිව්වා. ආපහු වෙහුවා සර් බැරිද චුට්ටක් සංශෝධනය කරන්න? නෑ. සංශෝධනය වෙන්න පුළුවන් ඔක්කොටම නෙවෙයි. එක්කෙනෙකුට සංශෝධනයක් වෙන්න පුළුවන් අවශ්‍යතාවය මත. හැබැයි ඔහුට වෙන දේ හැමෝටම එකම ලෙස සලකන්න බෑ කිව්වා. සයින්හන්සලා දෙනමක් ඉන්නකෝ දානේ වළඳන්න යන්න ඕන කිව්වා. එහෙම නිසා හැමෝටම 11ට දානේ කන්න දෙන්න යන්න මට බෑ කිව්වා. මම තනියම හිතුවා මනෝජ් මහත්තයා. තව අවුරුදු 3ක් 4ක් යනකොට මගේ රටේ එහෙම පාලකයෝ 4 දෙනෙක් පහළ වුණා නම් මම ඉන්ටර්නෙට් එකේ ගහලා බැලුවා කොළඹ දිස්ත්‍රික්කයට කොච්චර අයිති වෙනවද දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක 13යි. මට මතක් වුණා දෙයියනේ 13ට 13 දෙනෙක් පහළ වෙයන්කෝ. කිව්වා තව දවස් කීපයක් යන්න කලින් මේ රටේ අහිංසක මිනිස්සු මේ කාර්යාලය ඉස්සරහිලා වටලන්න පටන් ගනීවි. ඔයාලා මේ වැඩි දිගටම කරන්න ගියොත්. කිසිම කෙනෙකුට සමාව නැහැ කිව්වා. වෙනස් විය යුතු තැනක් තිබුණොත් මට මතක් කරන්න මම වෙනස් කරන්නම්. නැත්තම් හැමෝම වැඩට එන්න ඕන කිව්වා. මම පුජ්ජිලක මෙසේජ් එකක් දැම්ම මහත්තයා පින් සිද්ධ වෙනවා ගත්ත තීන්දුවට කියලා. මේක තමයි අපේ රටේ විය යුතු දේ. මම ඒකයි කිව්වේ මේක පාලනය කරන්න ඕන තරුණයෝ කියලා. අපේ හඳුරන්නේ දැන් තරුණයෝ පාලනය කළ යුතු අපි සාකච්ඡාවේ අවසන් අදියරේ ඉන්නේ. දැන් අපි දකින්න දේ තමයි කලින් කලට විවිධ අභියෝග විවිධ ප්‍රශ්න එනවා. අපි මේ රටේ සංස්කෘතිය ගැන සමහරක් වට ප්‍රශ්න කරන අවස්ථා එනවා. දේශපාලන ක්‍රමය ගැන ප්‍රශ්න කරන අවස්ථා එනවා. අපි මේ ඉතිහාසයේ පුරාවටම විවිධ තැන්වල විවිධ අර්බුද වලට අපි මුහුණ දීලා තියෙනවා. දැන් සාමාන්‍යකරණය වීමක් අපි දකිනවා සමහරක් වෙලාවට මේ වසරින් වසර අපිට එකම විදිහේ එකම ආකාරයේ ප්‍රශ්න එන්නේ. විශේෂයෙන් මේ පාලන තන්ත්‍රය හා සම්බන්ධ කරන මේවා හැමදාම එකම විදිහට අපේ හැමදෙරණ යන්න බෑ. අපට හරි දැක්මක් ඇතුව හරි වැඩපිළිවෙලක් එක්ක අපි යා යුතුව තිබෙනවා. දැන් ඒ සඳහා වූ මඟ පෙන්වීම ඒ සඳහා වූ පදනමක් අනිවාර්යයෙන්ම සැකසෙන්න ඕන. අපි මේ මොහොතේ කියනවා දැන් තාරුණ්‍ය ගොඩනගලා තියෙන තාරුණ්‍යට බොරු කරන්න බෑ. හැම තැනින්ම සමාජ මාධ්‍ය තියෙනවා, අන්තර්ජාලයේදී උණුයි හංගන්න බෑ, බොරු කරන්න බෑ. හැබැයි මේ සමාජය නිවැරදි සමාජයක් බවට පත් කරන්නට, හරි සමාජයක් බවට පත් කරන්නට, නිවැරදි දිශානිර්දේශයක් ඔස්සේ යන සමාජයක් බවට පත් කරන්නට නම් අපි මෙතනින් හෝ පදනම දාන්න ඕනේ. අපි එක එක තනි පුද්ගලයාට දෝෂාරෝපණය කරනවා වෙන්න පුළුවන්. ඔයා ඉන්න, ඔයා එන්න කියලා අපි කියන්න වෙන්න පුළුවන්. හැබැයි
මේ සමාජයේ තුල තියෙන අර්බුදය තමයි මේ තනි පුද්ගලයන් හරි කණ්ඩායමක් හරි මතුවෙන්නේ අපේ හැමදෙරෝ. මෙන්න මේකට අපි උත්තරය දෙන්න ඕනේ. එහෙම නැතිව අපි හැමදාම මේ ප්‍රශ්නේ අර හොද මඩි දාලා හරියන්නේ නැහැ. මෙන්න මේකට ඔබ වහන්සේගෙන් කෙටි පිළිතුරක් බලාපොරොත්තු වෙන සාකච්ඡාව අවසන් මොහොතේ. මනෝජ් මහත්තයා පළවෙනිම දේ තමයි මේක අධ්‍යාපන රටාව වෙනස් වෙන්න ඕන කියලා. එහෙමයි. පාසල් අධ්‍යාපනයෙන් වෙනස් වෙන්න ඕන. පිරිවෙන් අධ්‍යාපනයෙන් වෙනස් වෙන්න ඕන. මොන්ටිසෝරි වෙනස් වෙන්න ඕන. ඒ වෙනස් වෙන දරුවෙකුට විතරයි මේ රට වෙනස් කරලා නව විදියකට හදන්න පුළුවන්. එහෙම නැත්නම් මේ රටේ කවදාකවත් වෙනස් කරන්න බෑ. අධ්‍යාපනයෙන් වෙනස් වෙන්න ඕන. ඊළඟ වෙනස් වෙන්න ඕන තමයි ආධ්‍යාත්මයෙන් දරුවෝ වෙනස් කරන්න ඕන. ඒ කියන්නේ පන්සලට මා යෝජනා කරන්නේ මම පැවිද්දෙක් නිසා පමණක් නෙවෙයි. කිතුණු භක්තිකයෙක් නම් ඒ පල්ලියට, මුස්ලිම් භක්තිකයෙක් නම් මේ දේවස්ථානයට, පැවිදි භික්ෂුව පැවිදි නැත්නම් බෞද්ධ පිරිසක් නම් පන්සල ආభాෂයත් එක්ක හැදෙන්න ඕන. එහෙම වුණොත් මනෝජ් මහත්මයා මේ රට සුන්දර කරන්න පුළුවන්. අධ්‍යාපනයේ ආගමික ස්ථානයේ ඊළඟ කාරණාව තමයි අවංක දේශපාලඥයෝ ටිකක් තරුණ විදිහටපත් වෙන්න ඕන. හැබැයි වුන් සුදුස්සෝ වෙන්න ඕන. මම ඔබතුමාට යෝජනා කරන්න අපේ රට සිංගප්පූරුවක් කරන්න යන්න එපා. අපේ රට මැලේසියාවක් කරන්න යන්න එපා. අපේ රට ඇමරිකාවක් කරන්න යන්න එපා. අපේ රට චීනයක් කරන්න යන්න එපා. අපේ රට ඉන්දියාවක් කරන්න යන්න එපා. අපේ රට ඔබට පුළුවන් නම් ශ්‍රී ලංකාවක් කරන්න කියලා. එහෙමයි. මගේ රටට වෙන කිසිම ලෝකේ රටකට බෑ. ලංකාව මං ආසන ඉන්දියාව වගේ කියනවාට. මං ආසයි ලංකාව වගේ කියනවාට. ඒ නිසා මේ රටේ සංස්කෘතිය තියෙන්නේ ශ්‍රී ලාංකීය සංස්කෘතිය. දරුවන්ගේ චින්තනය හදන්න ඕන. එක උදාහරණයක් මා කියන්නම්. දළදා හාමුදුරුවන්ගේ දළදා පෙරහැර කියලා කියන්නේ සිංහල බෞද්ධ අපේ එකක් පමණක් නෙවෙයි මනෝජ් මහත්මයා. ඒක හින්දු මිනිස්සුන්ගේ, ඉස්ලාම් මිනිස්සුන්ගේ, බෞද්ධ මිනිස්සුන්ගේ, මැලේ මිනිස්සුන්ගේ, ලෝකයේ සිටින සියලුම මානවයන්ගේ සංස්කෘතිකමය මංගල්‍යයක් කියලා. අපි ලෝකෙට කියන්න පටන් ගත්තොත් පුදුම විදිහට මිනිස්සු එකතු වෙනවානේ. දළදා මාලිගාවේ දළදා කරුණු වඩම් මම හස්ති රාජ්‍යය කොහෙල දුන්නේ මුස්ලිම් මිනිස්සෙක්. ඔබ දැකලා ඇති රුපියල් 1000ක් කොලයක ඉන්නවා මුස්ලිම් කැප් එකක් පැලඳගත්ත මුස්ලිම් භක්තිකයෙක්. මේක වෙන් කළේ, කොටස් කළේ, ભેද කළේ ඉහළ පුටුවල වැජබෙන මිනිස්සු. මේ චින්තනයේ මිනිස්සුන්ට වෙනස් කළොත්. මේ රට පාලනය කළා හින්දු මිනිස්සු. කියන්නේ හින්දු ආගම අදහපු මිනිස්සු පාලනය කළා. මේ රට ද්‍රවිඩ මිනිස්සු පාලනය කළා. නේ? රට බෞද්ධ පාලකයෝ පාලනය කළා. මම ඔබෙන් යෝජනා කරනවා. එක ද්‍රවිඩ පාලකයෙක් මේ රටේ විනාශයක් කරගෙන ගිහපු සංස්කෘතියක් තියෙනවා මට පෙන්වන්න කියලා. එහෙමයි. නෑ. පන්සල් හැදුවා, පල්ලි හැදුවා, වැව් හැදුවා, පොකුණු හැදුවා, අමුණු හැදුවා, ආධ්‍යාත්මය දියුණු කළා. අද තියෙන්නේ මොකද්ද? අද තියෙන්නේ පන්සලෙන්, පල්ලියෙන්, කෝවිලෙන්, දාගැබෙන්, ගමෙන්, කෙතෙන්, වැවෙන්, කුඹුරෙන් ඔක්කොගෙම මුන් හොරා කාලා අපට සුදුහුණු ගෑවා. අපේ හරක් ටිකත් ඇන්දා. මගේ යෝජනාව නම් මනෝජ් මහත්තයා මේ ඇඟිල්ල පාට කරගන්න ඔබට දවසක් එනවා. ඒ දවස ඔබ හැඟීම් වලට වහල් වෙන්න එපා. ඔබ බුද්ධියෙන් විමසන්න කියන එකයි මගේ ආරාධනාව. හැඟීම් වලින් අපිට බෑ පාලනයක් කරන්න. අපට පුළුවන් බුද්ධියෙන් පාලනයක් කරන්න පුළුවන්. ඒ නිසා බුද්ධිමත් වෙන්න කියන එකයි මා යෝජනා කරන්නේ මේ දවසට. එතකොට මේ රට ඔබ වෙනස් කරාවේ ලස්සන විදිහට. ආරාධනා කරනවා ගම්මැද්ද දම්සවිය වැඩසටහනින් අද ටිකක් වෙනස් විදිහකට මම කතා කරන්න මනෝජ් මහත්මයාගෙන් අවසර ඉල්ලුවේ. මේ රටේ මිනිස්සුන්ගේ හදවත ගිනි ගන්න නිසා මට ඕන කරන්නේ ගින්න නිවන්න. මට ඕන කරන්නේ ඔබට ගහන කඳුළු ගෑස් එක නවත්තන්න. මට ඕන කරන්නේ ඔබට පත්තු කරන උණ්ඩේ නවත්තන්න. මමත් ආසයි ඔබත් එක්ක ඔය අරගලේ සමාජිකයෙක් වෙන්න. නමුත් මට තියෙන විසඳුම යෝජනා කළ හැක්කේ සුවහසක් ඔබ වෙනුවෙන් පමණයි. ඒ නිසා ඔබ hina වෙන දවසට මමත් hina වේවි. ඔබ සතුටු වෙන දවසට මමත් සතුටු වේවි. ඒ නිසා ඔබ නැති වෙන දවසට ඔබ නැති වෙලා ඔබ මටත් මගේ රටවැසියටත් ගෙනල්ලා දෙන නිදහසවත්
ඒ නිදහස් චින්තනයවත් මට වටාපත අරගෙන භුක්ති විඳින්න බෑ. ඒ නිසා කිසිම කුරා කූඹියෙකුට හානියක් නොවේ. මේ සටන සාර්ථකව මිනිස්සුන්ගේ ජයග්‍රහණයක් කරා ගෙනියන්න පුළුවන් නම් මා දක්ෂ දේශකයෙක්, දක්ෂ ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ නිසා ඔබට ආරාධනා කරනවා. පය බර වායට පිටිකර බෙහෙත් බඳින්න යන්නේ නැතුව ඔබ විසඳුමක් ඉදිරිපත් කළ හැකි කෙටි කාලීනව ප්‍රශ්නයක් ඔබ විසඳුමක් හොයාගන්න යන්න. සියල්ලම ඉවර වෙලා මේක කරනවා කියන තැනට එන්න එපා. සියල්ලම ඉවරලා ඔබට කරගන්න බෑ. බැරි දෙයට ඔබ අඬලා නැති වෙන්න එපා. පුළුවන් දෙයට ඔබ අඬලා කඳුළු පිහදා ගන්න. ඒ ආරාධනාවයි මම සිද්ධ කරන්නේ. අද සාකච්ඡාවේදී අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වුණේ එක ධර්ම කාරණාවක් වෙනද අපි පුළුල්ව කතා බහ කරනවා. නමුත් ඔබ ගැටලුවක ඔබ ප්‍රශ්නයක ඉද්දී ඒ ප්‍රශ්නයට අපි උත්තර සොයා යුතු තිබෙනවා. ඔබේ දැවෙන ප්‍රශ්නය වෙනුවෙන් අපි කතා කළ යුතු තිබෙනවා. වැදගත් වෙන්නේ හැම මොහොතකම අවබෝධයෙන් යුතුව තමන් සිටින අර්බුදය ප්‍රශ්නය තේරුම් ගැනීම. ධර්මයේ තුල විසඳුම් තිබෙනවා බොහොම පැහැදිලිව. ඒ නිසා හැම මොහොතකම ධර්මානුකූලව ඔබේ ජීවිතය ගත කරන්නට උත්සාහ කරන්න. ධර්මයේ තුල පිළිතුරු සොයන්න. ඒ වගේම තමයි හැම මොහොතකම නිවෙන්නට උත්සාහ කරන්න. හිත පරිස්සම් කරගන්න. නිවැරදි සිහියෙන් වැඩ කරන්න. එයයි මේ මොහොතේ ගම්මැති දම්සභයෙන් ඔබට දෙන්න තියෙන පණිවිඩය. අද සාකච්ඡාවට වැඩමව වදාළ රාජකීය පඬිත පූජ්‍ය නීතිගම චන්දිම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පාදාභිවන්දනයෙන් පුණ්‍ය අනුමෝදනාව සිදු කරනු ලබනවා. අපි ලබන ඉරිදා දවසේත් සුපුරුදු විදිහට ඔබට ඔබේ ජීවිතයට වැදගත් ධම් සාකච්ඡාවක් සමග හැම බලාපොරොත්තු පෙරදරිව අදට සමුගන්නවා. ඔබට තිසරණ සරණයි.